අපි කෘෂිකර්ම උපදේශක වශයෙන් අද දවසේදී මේ මාධ්‍ය දැනුවත් කරන්න ජනතාව දැනුවත් කරන්න කටයුතු කරන්නේ මේ වෙනකොට අපේ රටේ ඇති වෙලා තියෙන බරපතලම අර්බුදය මොකක්ද කියන එක සහ එම අර්බුදය නිර්මාණය කිරීම එම අර්බුදය තුල රටපත් වෙන වර්තමාන අගාධය මේ තත්ත්වය ජනතාවට පැහැදිලි කරන්න. විශේෂයෙන්ම මේ රජය රාජ්‍ය ප්‍රතිපත්තිය හැටියට කාබනික කෘෂිකර්මයට එළඹෙනවා. එහෙමත් නැත්නම් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව වගා කටයුතු කරන්න කෘෂිකර්මය ඉදිරියට පවත්වාගෙන යන්න කටයුතු කරනවා කියන ප්‍රතිපත්තියට එනවා. හැබැයි මේ ප්‍රතිපත්තියට එන එකේම යම් ගැටලුවක් තියෙනවා. මොකද මේගොල්ලෝ සැරෙන් සැරේ කරන ප්‍රකාශات එක්ක මේගොල්ලන්ට කියන්න තිබුණේ કૃත්‍රිම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව අපි කෘෂිකර්මය කරනවා කියන එක. නමුත් කිව්වේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් විතයන් වෙනවා කියන එක ඉවත් වෙනවා කියන එක. හැබැයි මේක නිවැරදි නැහැ. ඒ කොහොම වුණත් අද වෙද්දී ලංකාවේ ගොවියා නැත්නම් අපේ රටේ ඉන්න ආර්ථික වශයෙන් කෘෂිකර්මාන්තයේ නිරත වෙලා ඉන්න කෘෂි ව්‍යවසායකයෝ බරපතල අරමුද රැසකට මුහුණ දීලා තියෙනවා. ඒ අරමුද තමයි මේගොල්ලෝ විශේෂයෙන්ම පොහොර ගෙන්වන එක සහ කෘෂි රසායනික භාවිතයෙන් වගා කටයුතු කරන එක සම්පූර්ණයෙන් නවත්තනවායි කියන ප්‍රකාශය කරලා ආනයනයේ තහනම් කිරීම. ඇත්තටම මේක තුල අත් වෙන ප්‍රතිඵලය මොකද්ද? අපි ගත්තොත් 1960 වෙනකොට ලංකාවේ සමස්ත සහල් පරිභෝජනයෙන් 40%ක් අපි ආනයනය කරලා තමයි පරිභෝජනය කරේ. විදේශීය රටවලින් ගෙන්වලා. හැබැයි හරිත කෘෂි කර්මාන්තයත් එක්ක නැත්නම් ඒ පටන් ගත්ත රසායනික කෘෂි කර්මාන්තයත් එක්ක මේක ටික දියුණු වෙලා යම් තැනකට එනවා 2010 වර්ෂයේදී අපි අපේ රටෙන් සහල් අපනයනය කරනවා. මේ සියලු කාර්යයන් කැටි වෙන්නේ කෘෂි විද්‍යාඥයන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න අනිකුත් තාක්ෂණික මට්ටමේ නිලධාරීන් මේ සියලු දෙනා යම් පිළිවෙලකට සහ යම් ප්‍රතිපත්තිමය රාමුවකට විද්‍යාත්මක පදනමක් මත මේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරපු නිසා බීජ නිෂ්පාදනය රසායනික පෝර සඳහා නිර්දේශ ලබා දීලා රසායනික පෝර රසායනික ද්‍රව්‍ය භාවිතය මේ සියලු කාරණා මේ අස්වැන්න මේ තත්ත්වයට ගේන්න බලපෑවා. හැබැයි අපි 100%ක් එකගයි අපි කාබනික කෘෂිකර්මාන්තයේ පැත්තට තල්ලු වෙන්න ඕන. එහෙම නොවුනොත් අද අපේ රටේ පොළොවට වෙලා තියෙන විනාශය අපිට නවත්තන්න බැරි වෙනවා. අපි 100%ක්ම එකගයි අපි කාබනික කෘෂිකර්මාන්තයේ පැත්තට යන්න ඕන. හැබැයි කාබනික කෘෂිකර්මාන්තයේ පැත්තට යන එක මේ විදිහට නෙමෙයි වෙන්න ඕන. අපි රජයට කිව්වා, අපි කෘෂිකර්ම ඇමතිවරයාට කිව්වා, අපි අවසාන වශයෙන් ඉල්ලුවා කෘෂිකර්ම ඇමතිවරයාගෙන් අපිට කන්න 6ක කාලයක් දෙන්න මේක ක්‍රමයෙන් ක්‍රියාත්මක කරන්න කියලා. බෑ අපේ ප්‍රතිපත්තිය මේක. අපි මේක මේ විදිහට මිසක් අපේ වැඩපිළිවෙල අපි අකුල ගන්නේ නැහැ කියන ස්ථාවරය තමයි රජය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය වගකිය යුතු නිලධාරීන් ඉන්නේ. මේ නිසා ඇති වෙලා තියෙන බරපතල අරමුදයක් අද රටට පොහොර නැහැ. පොහොර නැති නිසා ගොවියෝ වගා කරන්නේ නැහැ. ගොවියෝ වගා කරන්නේ නැත්නම් අපිට ඉදිරියේදී අස්වැන්න නැහැ. ඉදිරියේදී අස්වැන්න නැති වෙනවා නම් අපිට ඉදිරියේදී බරපතල ආහාර අර්බුදයක් ඇති වෙනවා. දැනට අපේ රටත් කොවිඩ් වසංගතයට ගොදුරු වෙලා මේ වසංගත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉදිරියේදී අපිට මේ වසංගතයයි ආහාර අර්බුදයයි සාගින්නයි දෙකම එකතු වෙලා ඉදිරියේදී අපේ රටේ අනිවාර්යයෙන්ම දුර්භික්ෂ තත්ත්වයට අපේ රටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න විද්‍යාත්මක පදනමක් තියෙන නිලධාරීන් තාක්ෂණ නිලධාරීන් මේක ක්‍රියාත්මක කරන්න ඕන විදිය ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරා මේ අමාත්‍යාංශය. නමුත් ඒ ඉදිරිපත් කරපු අපේ විද්‍යාත්මක පදනම පැත්තකට දාලා ඒගොල්ලන්ගේ හිතුමනාපෙට මේක යම් ක්‍රම මගින් ක්‍රියාත්මක කිරීමට යාම තුළ අද මේ වැඩසටහන දැනටත් ශේෂ්ත්‍රයේ අසාර්ථක වෙලා තියෙනවා. කාබනික පෝර නිෂ්පාදන වැඩසටහනේ මේ සියලු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරීන් වශයෙන් පුහුණු කටයුතු කරන එක, තාක්ෂණික දැනුම බෙදන එක, රෝග පරිබෝධ ප්‍රතිකාර කරන එක අපේ රාජකාරිය. මේක කරන්නේ කෘෂිකර්ම උපදේශකලා. නමුත් මේක කෘෂිකර්ම උපදේශකලා පැත්තට නොදී වෙනත් මේ සම්බන්ධයෙන් හැකියාව, දැනුම, කුසලතාවය, තාක්ෂණය නොමැති කණ්ඩායමක් අතරපත් වෙලා අද ගොඩක් තැන්වල කොම්පෝස්ට් ජීර්ණය වෙලා නැහැ. එහෙම නැත්නම් කොම්පෝස්ට් කොට පරිභෝජනයට ගන්න බැරි තත්ත්වයට ගඳ ගහනවා. ඒකට කිට්ටු වෙන්න බෑ. මෙන්න මේ තත්ත්වයන් තුල අද මේ වැඩේ අසාර්ථක වෙලා පිට රටින් කාබනික පෝර ගේන මට්ටමට නැත්නම් කොම්පෝස්ට් පෝර ආනයනය කරන තැන රට තල්ලු වෙලා තියෙනවා. මේ පිට රටින් කාබනික පෝර ආනයනය කරන එකේ බරපතල අර්බුදයක් අපේ රටේ නිර්මාණය වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ කිසිම අවධානයක් යොමු කරේ නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වෙනකොට ක්‍රියාත්මක කරනවා IPNS වැඩසටහන. ඒ කියන්නේ ඒකාබද්ධ ශාක පෝෂණ ක්‍රියාවලිය. ඒ වගේම ක්‍රියාත්මක කරනවා IPM වැඩසටහන. ඒ කියන්නේ ඒකාබද්ධ පරිබෝධ කළමනාකරන වැඩසටහන. ඒ වගේම ක්‍රියාත්මක කරනවා ගැප් වැඩසටහන කියලා වැඩසටහන
ගැප් වැඩසටහන කියලා වැඩසටහනක් ඒ කියන්නේ good agriculture practices කියලා යහපත් කෘෂි කාර්මික පිළිවෙත් කියලා. මේ වැඩසටහන් තුන තුලම ක්‍රියාත්මක කරන්නේ කාබනික ද්‍රව්‍යات සමග කෘමිනාශක නැත්නම් පලිබෝධනාශක රසායනික ද්‍රව්‍ය ක්‍රමයෙන් අඩු කරගෙන යවිලා අපි රසායනික ද්‍රව්‍ය වලින් යම් තරමක් දුරට බැහැර වෙච්ච වගාවකට යන්න. නමුත් අද දවසේදී මේ කිසිදු වැඩසටහනකට අවධානය යොමු නොකරමින් තමයි මේ කණ්ඩායම මේ පොළොවේ එකපාරට කාබනික කෘෂිකර්මාන්තය පිහිටවන්න හදන්නේ. විශේෂයෙන් කියන්න ඕන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යම් වගාවකට භෝගයකට යම් නිර්දේශයක් දෙනවා නම් රසායනික පෝර වෙන්න පුළුවන්, කාබනික පෝර වෙන්න පුළුවන්, වෙනත් අත්‍යවශ්‍ය යෙදුමක් වෙන්න පුළුවන් නිර්දේශයක් දෙනවා නම් ඒ නිර්දේශය දෙන්නේ පරේෂණ ආයතන තුල අවුරුදු ගාණක් පරේෂණ කරලා රටට හානි නොවන විදියට, පසට හානි නොවන විදියට මේක ඉතාමත් ප්‍රතිඵලදායක ලෙස පවත්වාගෙන යන විදියට තමයි මේ නිර්දේශ දෙන්නේ. නමුත් දැන් අපිට කියනවා කාබනික පෝර සඳහා මෙන්න මේ නිර්දේශය දෙන්න. මේ ඊයේ පෙරේදාව නැනෝ ෆර්ටිලයිසර් තොගය මේ තොගයට නිර්දේශ කුෂිකර්ම උපදේශකයන් ලබා ගන්න කියලා දැන් ඩීමේ ගාලා තියෙනවා. හැබැයි අපිට දීලා නැහැ මෙන්න නිර්දේශය මේ නිර්දේශ දීපන් මේක දුන්නාම තමයි ප්‍රතිඵල ලැබෙන්නේ කියලා. අපි දන්නේ නැහැ මේ නිර්දේශ දෙන්න. මොකද අපේ රටේ මේක පරීක්ෂණයක් කරලා නිරීක්ෂණ අරගෙන නැහැ. ඒ වගේම තමයි මේක ඉන්දියාවේ නානයනය කරන්නේ. මේක ඉන්දියාවේවත් අඩු ගානේ භාවිතා කරලා පරීක්ෂණයක් කරලා නිරීක්ෂණ අරගෙන නැහැ. එහෙම දෙයක් තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. මේකේ ප්‍රතිඵලය කොහොම වෙයිද කියන්න අපි දන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතනදී අපි ඉතා පැහැදිලිව කියනවා මේ මෑතක තිබිච්ච රූපවාහිනී වැඩසටහනකදී අපේ අනුරුද්ධ පාදිනිය වෛද්‍යතුමා කියනවා ලංකාවේ තියෙනවා කියලා වකුගඩු රෝග වර්ග දෙකක්. එකක් තමයි හඳුනාගත්තු වකුගඩු රෝගය, අනික තමයි හඳුනා නොගත් වකුගඩු රෝගය. හඳුනා නොගත් වකුගඩු රෝගය කියන එක තල්ලු කරනවා මේ වෛද්‍යතුමන්ලගේ පැත්තෙන් මේ කුසි රසායන ද්‍රව්‍ය නිසා ඇති වෙච්ච එකක් කියලා. ඒ වගේම තමයි අනිත් හඳුනාගත් වකුගඩු රෝග හැටියට ඒගොල්ලෝ හඳුන්වලා දෙන්නේ දිගුකාලීන උපතිකාර ලබන ඒ කියන්නේ අධික රුධිර පීඩනය ඒ වගේම දියලැඩියාව වගේ රෝග වලට දිගින් දිගට ප්‍රතිකාර ගැනීම නිසා එයාගේ වකුගඩු අක්‍රීය තත්ත්වයට නැත්නම් වකුගඩු නරක වෙන තත්ත්වයටපත් වෙනවා. ඒක අපි අඳුරගෙන තියෙනවා. හැබැයි මේ කුසි රසායන ද්‍රව්‍ය නිසා සිද්ධ වෙන වකුගඩු ආසාදනය අපි අඳුරගෙන නැහැ කියලා. අපි බොහොම පැහැදිලිව කියනවා අපි එතුමාගේ කතාවට 100% එකයි කියන්නේ වකුගඩු නරක වෙන්න හඳුනාගෙන තියෙන ඔය ප්‍රධාන රෝග, බෝනවන රෝග ඇති වෙනවා නම් බෙහෙත් මත නැත්නම් ප්‍රතිකාර මත දිගින් දිගට පාවිච්චි කිරීම නිසා වකුගඩු දෙක අක්‍රීය වෙනවා නම් මේ හඳුනා නොගත් වකුගඩු නිසා අක්‍රීය වීම ඇති වෙන්නේ කෘෂි රසායන හින්දා නම් ඒකටත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂි රසායන පොහොර භාවිතය සම්බන්ධයෙන් නිර්දේශ ලබා දුන්නට මේ ලබා දීලා තියෙන නිර්දේශ නියාමනය වෙන ක්‍රමයක් මේ දක්වා හදලා නැහැ. අපි ඉතා පැහැදිලිව දැනට අවුරුදු 4ක 5ක ඉඳන් ඉල්ලනවා මේක නියාමනය කරන්න. කෘෂි රසායන භාවිතය නියාමනය කරන්න. කෘෂි රසායන භාවිතය නියාමනය කරන්න. ඔය කියන විදියට අද කියන විදියට ඔය පොළොවේ, ඔය පරිසරයේ, ඔය වටපිටාවේ ඔච්චර ලොකු කෘෂි රසායන සාන්ද්‍රණයක් හැදෙන්නේ නැහැ. සාන්ද්‍රණය වැඩි වුණා නම් එතනදී ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ගොවියා තමයි නැත්නම් කඩේ මුදලාලි තමයි කියන්නේ මේකට මෙච්චරක් කෘෂි රසායන පාවිච්චි කරන්නේ. නැත්නම් දෙනවා මෙන්න සැරම කෙමිකල් එක. ඉස්සරලාම දෙන්නේ ගහන්න පුළුවන් සැරම කෙමිකල්. ඒකයි ගැහුවට පස්සේ මොකද වෙන්නේ? ඊයකට ඔරොත්තු දෙන්නේ නැති වුණොත් ඊට පස්සේ ඔරොත්තු දෙන්නේ නැහැ. ගොවි මහත්තයා අසරණයි. දිගින් දිගට වස පාවිච්චි කරනවා. වස තමයි මේවා. හැබැයි වස පාවිච්චි කරනවා ඊට පස්සේ අනතුරටපත් වෙනවා ඔය කියන පරිසරය. ඒ වගේම තමයි තව කාරණයක් කියනවා. අපි දැන් යනවා කාබනික කෘෂිකර්ම වගාව. මේකට ගිහිල්ලා අපි ඉතා පැහැදිලිව කියනවා අපේ අස්වැන්න අනිවාර්යෙන් රටේ අස්වැන්න 135ක් 40කින් අඩු වෙනවා. රජය කියනවා මේ අඩු වෙන අස්වැන්නට ගොවියට වන්දි ගෙවනවා කියලා. හැබැයි ගොවියට වන්දි ගෙවන රාමුවක් නැත්තම් ක්‍රමවේදයක් මේ දක්වා නිර්මාණය වෙලා නැහැ. ඒ වගේම තමයි මේ 135ක් 40ක් මේ අස්වැන්න අඩු වුණාම අපේ ආහාර පරිභෝජනයට ඕන කරන ආහාර කොහොමද අපි සපය ගන්න? විශේෂයෙන් සහල්. මේ සහල් එහෙම වුණොත් අපිට ගෙන්නන්න සිද්ධ වෙනවා පිට රටින් කියලා අපිට කන්න පුළුවන් ඇලෙන්නේ නැති සහල් වර්ග අපිට ගෙන්නන්න තියෙන්නේ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශ, නේපාල වගේ මේ අපි ආහාරයට ගන්න හාල් වවන රටවල් වලින්. මේ රටවල් වල දැනට අපේ රටේ තහනම් කරලා තියෙන උග්‍ර වස සහිත කෘමිනාශක, වල්නාශක, පලිබෝධනාශක පාවිච්චි කරනවා. එතකොට අපි ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්න කියලා අපේ රටේ ජනතාවට නිරෝගිමත් පරපුරක් ඇති කරන්න වස විසෙන්තර ආහාර දෙන්න කියලා
අපේ අර අඩු වෙන 145-50 ගෙන්නන්නේ ලංකාවේ පාවිච්චි කරන කෘමිනාශක වලට වඩා උග්‍ර විස සහිත කෘමිනාශක යොදලා වපු ආහාර. එතකොට ඒක විස නැද්ද? ඒකෙන් හානියක් වෙන්නේ නැද්ද? මේක බොහොම බරපතල ගැටලුවක්. ඒ වගේම තමයි දැනට ඔය කොච්චර කෑ ගැහුවත් මේ වෙනකොට අපේ රටේ පාවිච්චි කරන කෘමිනාශක බහුතරයක් පලිබෝධනාශක පාවිච්චි කරන්නේ කොළ හෝ නිල් පාට ලේබලයේ සහිත කෘමිනාශක. ඒ කෘමිනාශක වල විෂභාවය ඉතාමත් අඩුයි. ඒ වගේම තමයි මේ වෙනකොට පාවිච්චි කරන බහුතරයක් කෘමිනාශක වල තියෙන්නේ කෘමියාගේ හැවහැලීමේ යාන්ත්‍රණය උත්තේජනය කරලා කෘමියා පාලනය කරන කෘමිනාශක. එතකොට ඒ වගේ වෙන්නේ කෘමියාගේ ස්වභාවිකව ශරීරය තුල සිද්ධ වෙන හැවහැලීමේ යාන්ත්‍රණය කෘත්‍රිමව කරනවා හෝමෝනයක් දෙන්නේ. එතකොට මේ වගේ මේ ඔය කියන තරම් විස සහිත බවක් මේ වගේ නැහැ. ඒ වගේම පොහොර ගත්තාම පොහොර අපි નિયમિત පරිදි යොදනවා නම් පසට નિયમિત නිර්දේශයට පසට පොහොර යොදනවා නම් ඔය කියන තරමට පස විනාශ වෙන්නේ නැහැ. මෙතනදී කියන්න ඕන රසායනික පොහොර හඳුන්වා දෙනකොට අනිවාර්යයෙන්ම ඉදිරිපත් වුණා නිර්දේශයක්. ගොවියෝ මේ නිර්දේශය තමයි පළවෙනි කන්නේ පාවිච්චි කරේ. ඒ වගේම මේ වෙලාවේදී අපි රසායනික පොහොර විතරක් නෙමෙයි වැඩි දියුණු කරන ලද දී වර්ගයක් පාවිච්චි කරා. අක්කරේට වී කුසල් 40ක් ගත්ත ගොවි මහත්තයා ඊළඟ කන්නේ ගන්නවා අක්කරේට වී කුසල් 80ක්. ඒ වගේම වෙළඳ පොලේ ඕන තරම් සුලභව තියෙනවා රසායනික පොහොර. ගොවියා හිතනවා රසායනික පොහොරින්ද තමයි මගේ අස්සන්න වැඩි උනේ කියන එක. ඊට පස්සේ ඊළඟ කන්නේ ගොවියා අර ගත්තු 80 160ට කරගන්න රසායනික පොහොර කිලෝ 20ක් ගවුවනම් ඊළඟ කන්නේ ගන්නවා කඩේ සල්ලි දීලා නම් 40ක්. ඒ වගේම තමයි මේ අර්බුදය මෙච්චරම බරපතල වෙන්න පැවති රජයන් හැම එකක්ම වගේ කියන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ හැම රජයක්ම පොහොර සහනාධාරය කියන එක ඡන්දෙදි මාකට් කරා. ඡන්දේ ගන්න ගොවියට පොහොර සහනාධාරය දෙනවා කිව්වා. ලංකාවේ කෘෂි කර්මාන්තයේ ඉදිරිය ඉන්නවා 127ක් 130ක් අතර ප්‍රමාණයක්. මේ ඡන්ද ටික පොහොර සහනාධාරයෙන් බලාපොරොත්තු වුණා. ඕන තරම් පොහොර තිබුණ සහනාධාර මිලට ගන්න. සහනාධාර මිලට පොහොර අරන් ගොවියෝ තමන්ගේ අස්සන්න වැඩි කරගන්න කියලා මේක අනිසීතියට පාවිච්චි කරා. ඒ හින්දා අපි බොහොම පැහැදිලිව කියනවා කෘෂි කර්ම දෙපාර්තමේන්තුව හැටියට කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ වගකීම් යුතු නිලධාරීන් හැටියට පොහොර කෘෂි රසායනික යෙදවුම් નિયમિત පරිදි නියාමනය නොවීම හේතුව නිසා තමයි මේ අර්බුදය මෙච්චර බරපතල වුණේ. හැබැයි මේ අර්බුදය තවදුරටත් නියාමනය නොකළොත් ඒ වගේම මේ අර්බුදය සඳහා වෙනත් විකල්ප ක්‍රම හැටියට කාබනික කෘෂි කර්මාන්තය විතරක් ගෙනල්ලා මේක කරන්න ගියොත් අනිවාර්යෙන් රටේ ආහාර හිගයක් ඇති වෙනවා. මේ ආහාර හිගිය පිරිමසා ලන්නට අපිට පිට රටින් ආහාර ගේන්න වෙනවා. ඒ ගේන ආහාර මීට වඩා විශේෂයිතයි. එතනිනුත් මේ රජය කරන්නේ අනිවාර්යෙන්ම රටේ ජනතාව අමාරු විදාන එක. ඒ වගේම තමයි මෙතනදී ඉතා පැහැදිලිව කතා කරන්න ඕන තව කාර්යයක් තියෙනවා. මේ වෙද්දී රට හැමදැනම ගොවියෝ මේ තත්ත්වයට විරුද්ධව නැගී සිටිමින් ඉන්නවා. ගොවියා තමයි දන්නේ තමන්ගේ පවුලේ තියෙන තත්ත්වය. වෘත්තීය ගොවියෝ ඉන්න රජරට ප්‍රදේශය ගත්තාම තමන්ගේ පවුලේ ළමයාගේ අධ්‍යාපනය, ළමයින්ගේ උත්සව, ඊට පස්සේ තමන්ගේ යැපීම මේ හැම දෙයක්ම කරගන්නේ මේ කෘෂි කර්මාන්ත කටයුතු වලින්. වෘත්තීය ගොවියෝ තමයි දන්නේ තමන්ගේ ආදායම නැතුව ගියොත් තමන්ට මොකද වෙන්නේ කියන එක. ඉතින් ඒක නිසා ඕන් අද තමන්ගේ ආදායම අහිමි වීම වෙනුවෙන් පෙරට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දී මේ රටේ ඉන්න විද්වත් විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඒ වගේම මේ කෘෂි කර්ම ශාස්ත්‍රයට සම්බන්ධ, කෘෂි තාක්ෂණයට සම්බන්ධ විද්‍යාත්මක පදනමක් සහිත සියලුම කෘෂි කර්ම ශාස්ත්‍රයේ නිලධාරීන් මේ වෙනකොට ඒක රාශී වෙමින් ඉන්නවා. මේ රජය ගෙන යන මේ හිතුවක්කාරී වැඩපිළිවෙලට විරෝධය දක්වන්න සහ මේ හිතුවක්කාරී වැඩපිළිවෙල නිවැරදි කිරීමේ තැනට රට ගෙනියන්න ඕන, පාලකයන් කල්ලු කරන්න ඕන කියන තැනට එකතු වෙලා තියෙනවා. ඒක රාශී වෙලා තියෙනවා. ඔවුන් සියලු දෙනා මේ ඇති කරලා තියෙන බරපතල තත්ත්වයට විරුද්ධව හෙට දවසේදී නැගී සිටින්නට සූදානම්. ඒ සඳහා ඔවුන් ඉතාමත් කැපවීමෙන් කටයුතු කරමින් ඉන්නවා. මම අවසාන වශයෙන් කියන්න කැමති ඉතාමත්ම කරුණාවෙන් අපි රසායනික පොහොර පාවිච්චි කරලා නියාමනයකින් තොරව පාවිච්චි කරලා කෘෂි යෙදවුම් නියාමනයකින් තොරව පාවිච්චි කරලා යම් තත්ත්වයකට මේ රට ආහාර අතින් ඇවිල්ලා තියෙනවා. ආහාර සුරක්ෂිතතාවය යම් මට්ටමකට තහවුරු කරලා තියෙනවා. ඒ වගේම අපි 100% එකගයි කාබනික පොහොර භාවිතයට. ඒකට හේතුව තමයි පසේ තියෙන රසායනික පොහොර වෙන්න පුළුවන්, කාබනික පොහොර වලින් වෙන්න පුළුවන් යොදන මූලද්‍රව්‍ය අල්ලා ගැනීමේ හැකියාව නැත්නම් පසේ රඳවා ගැනීමේ හැකියාව කාබනික පොහොර වලට තියෙනවා. කාබනික පොහොර යෙදුවොත් තමයි අපි යොදන රසායනික පොහොර වලත් ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා කාබනික පොහොරත් අනිවාර්යෙන් යෙදිය යුතුයි පසට. අපි එතන අපේ කිසිම තර්කයක් නැහැ. ඒ වගේම තමයි කාබනික පොහොර විතරක් පාවිච්චි කරලා මේ කෘෂි කර්මාන්තය කරන්න ගියොත් රටට හෙට දවසේදී බඩගින්න ඉන්න වෙනවා. ඒ වගකීම
ගන්න එදා දවසේදී ඉදිරි දිනයකදී අපි කාටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් කුෂිකර්ම වෘත්තිකයෝ හැටියට අපිට සිද්ධ වෙනවා රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. අපි නොපිළිහෙලා රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. අපි ගොවි මහතුරුන්ට කියනවා මේ අපි ඔබට දෙන්නේ එදා වගේ කුෂිකර්ම දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරලා හොයාගත්තු දත්ත මත තියෙන නිවැරදි තාක්ෂණය නෙමෙයි. මේ අපිට පිටින් ආපු අපිට කවුරු හරි කියලා දීපු නැත්නම් අපිට කවුරු හරි කියන්න කියපු තාක්ෂණයක් තමයි අපි ඔබට කියන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඔබට වගේ කියන්නේ නැහැ. ඒ වගේම තමයි අපි ගොවි මහතුරුන්ට කියනවා හෙට දවසේදී ඔය ගේන පිටරටින් ගේන කොම්පෝස්ට් පොහොර පිටරටින් ගේන කාබනික පොහොර කියන ඒවා ඔබගේ වගාවට යොදලා ඔබගේ වගාවේ අස්වැන්න අඩු වුණොත් ඒ අස්වැන්න අඩු වීමට සහ ඔබට සිදුවන අලාභයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එකදු නිලධාරියෙකුටවත් ඔබ විසින් වගකීම පවරන්න එපා. අපි කරනු ලබන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පමණයි. රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම රජයේ නිලධාරීන් හැටියට අපේ වගකීම. අපි ඒ වගකීම නොපිළිලා හිතු කරනවා. හැබැයි හෙට දවසේදී ඔබට සිද්ධ වෙන හානිය වගකීම සම්පූර්ණයෙන් මේ වැඩේ ක්‍රියාත්මක කරන්න උපදෙස් දුන්නු රජයට උපදෙස් දුන්නු කේවට්ට උපදේශකයෝ මේ සම්බන්ධයෙන් එක එක විදිහේ තර්ක මතු කරන විවිධ විදිහේ විද්වතුන් කියා ගන්නවා කණ්ඩායම්. ඒ වගේම මේක හිතුවක්කාරී ලෙසට ක්‍රියාත්මක කරන රජයේ අදාළ වගකිය යුතු දේශපාලන බලධාරීන් සම්පූර්ණ වගකීම බාරගත යුතුයි කියන ප්‍රකාශය මම මේ අවස්ථාවේදී තාමත් පැහැදිලිව අපේ සමස්ත ගොවි ජනතාවට කියනවා. අපි ගොවි ජනතාව එක්ක ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබේ වගාවේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ඔබේ ආර්ථිකයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් නිබඳව ඔබත් එක්ක ගමේ ගැටිලා කටයුතු කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ වෙනුවෙන් අපි අපේ වගකීම ඉටු කරනවා. ඉතාම පැහැදිලිව අපි අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා රජය මෙවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දී රජය මෙවැනි ප්‍රතිපත්ති සම්පාදනය කරද්දී රජය මෙවැනි වැඩසටහන් බිමේ එළද්දී බිමේ ඉන්න කෘෂිකර්මය සම්බන්ධයෙන් කටයුතු කරන කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විද්‍යාත්මක දැනුමක් තියෙන නිලධාරීන්ගේ හඬට කන් දෙන්න. ඒ නිලධාරී කියන්නේ මොකක්ද කියලා අහන්න. ඒ නිලධාරීන්ගේ අත්දැකීම් ගැන විමසන්න. එසේ නැතුව කොහෙන් හෝ ලැබෙන උපදෙස් මත Tamanගේ යම් යම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ගියොත් අමාරුවේ වැටෙන්නේ අවසානයේ රට සහ රටේ ජනතාව සහ ආර්ථිකය කියන එක ඉතාමත් අවධාරණය කරමින් මම ඉහළ වෙනවා. අපි අද මේ මාධ්‍ය හමුවෙන් ජනතාව සමස්ත ගොවි ජනතාව ඒ වගේම රටේ බත් කන ජනතාව ඒ වගේම මේ මාධ්‍ය දරුවත් කරන්න සූදානම් වෙන්නේ වත්මන් රජයේ කෘෂිකාර්ය ප්‍රතිපත්තිය කාබනික නැත්නම් හරිත කෘෂිකාර්ය ප්‍රතිපත්තිය තුල ඇතිවලා තියෙන ගැටලු ඒක निराකරණය කරගන්නේ කොහොමද කෘෂිකාර්ය උපදේශකවරයාගේ වැදියත් වීම මොකක්ද කියන කාරණේ. මේක පටන් ගන්නේ සෞභාග්‍ය දැක්ම කියන ගරු අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 39 වෙනි පිටුවේ අන්තිම ඡේදයේ තියෙනවා දශකයක් තුල මේ කාබනික පොර කියන ප්‍රවේශයට අපි යනවා. ඒ කියන්නේ අවුරුදු 10කින් තමයි මේ කටයුත්තට අපි අවසානයේ දක්වා ලැබෙන්නේ කියලා. නමුත් අවාසනාවකට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙහෙම තිබුණාට අප්‍රේල් මාසේ තීරණයක් ගන්නවා මේ රසායනික ද්‍රව්‍ය කෘෂි රසායන පාලනය කරලා නැත්නම් නියාමනය නෙමෙයි සම්පූර්ණයෙන් තහනම් කළා කාබනික පැත්තට යොමු වෙනවා. එතකොට මේ තීරණ ගන්නකොට එතන නෑ ප්‍රතිපත්ති සම්පාදකයෝ, එතන නෑ කෘෂි විද්‍යාඥයෝ, එතන නෑ කෘෂි විද්වත්තු, ඒ වගේ විෂය බාහිර අමාත්‍යවරුවත් ගන්න නෑ. ඒ වගේම මේ සෞභාග්‍ය දැක්මට මේ වාක්‍ය අතුල් කරමු. මේ විද්වතුන්ගෙන් අපි කතා කරලා පහවදා මේ තීරණය ගන්නකොට ඔබ මොකද කිව්වේ කියලා. අනේ අපිත් දන්නේ නැහැ කිව්වා. ඒකයි තත්ත්වය. ඒක මේ ප්‍රතිපත්ති තීරණ ගන්නකොට මේකේ බරපතල අනුමතයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඉස්සර හිටපු ජනාධිපතිවරයෙක් හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේ මහින්ද ශින්ද්‍ර ඉදිරියට සඳහන් කරනවා ගොවිතැන. මේ ගොවිතැන කියන්නේ ජනතාවගේ ජීවනෝපාය නෙමෙයි. මේ රටේ ජනතාවගේ සංස්කෘතියයි කියලා. එතකොට මේ සංස්කෘතිය එක රැයකින් වෙනස් කරනකොට මේ අයියගෙන් එව්වද කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මෙවන් තත්ත්වයක් තුළ තමයි මේ කඩුත්ත නිර්මාණය වෙන්නේ. මේ කඩුත්ත නිර්මාණය වෙන්නේ ඉස්සෙල්ලා දශක ගණනාවක ඉඳන් අපි දෙපාර්තමේන්තුවට අමාත්‍යාංශයට කිව්වා මේ ලංකාවේ තියෙන කෘෂිකර්මයේ දිශානතිය වෙනස් වෙන්න ඕන කියලා. මොකද අපි දකිනවා අද තියෙන මේ ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච කෘෂි රසායන බහුජාතික සමාගම් එක්ක තියෙන කෘෂිකර්මය ගැලපෙන්නේ නැහැ ලංකාවට. ඒ වගේම බැලකුම්බ දවසෝ පාරම්පරික කෘෂිකර්මය ගැලපෙන්නේ නැහැ. මේ දෙක එක්තෙන් කරගත්ත දේශීය ලංකාවට ගැලපෙන කෘෂිකර්මයක් අපි නිර්මාණය කරගත යුතුයි. ඒකයි කෘෂිකර්ම උපදේශකවරයාගේ අපේ දැක්ම. හැබැයි මේවට කන් දුන්නේ මේ තුනක් අපි 2020 දී මේ වත්මන් ආණ්ඩුව බලයට පත් වුණා පස්සේ මේ කෘෂිකර්ම සංග්‍රහය තුළින් මේ අදාළ අමාත්‍යවරයාට අපි කියලා දුන්නා කොහොමද මේ පොත පිළිගන්නේ කොහොමද ලංකාවේ කෘෂිකර්ම දිශානතිය වෙනස් වෙන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියලා. එතනින් අපි නැවතුනේ නැහැ. මේ කොවිඩ් අර්බුදය ආවට පස්සේ 2020 අප්‍රේල් මාසේ 14 වෙනිදා
කුෂිකාර අමාත්‍යවරයාත් එක්ක අපි පැය 3ක සාකච්ඡාවක් ඇති කළා. ඩ්‍රෝන් හිඟයක් ඇති වෙනවා, ආහාර හිඟයක් ඇති වෙනවා. මේ තියෙන ආහාර ටික බෙදා ගන්න අමාරු වෙනවා. කුෂි රසායන අපිට ගේන්න බැරි වෙනවා. ඒතකොට ලංකාව තුළ කොහොමද රසායනිකව කාබනික කුෂිකර්මය හදාගන්නේ? ඒවා නියාමනය කරගන්න. ඒවා ගොවියට හොඳ සහතික මිලක් ලැබෙන විදිහට මේ ටික බෙදා ගන්න ක්‍රියාවලිය. පැය 3ක සාකච්ඡාවට සීමා වුණා විතරයි. එතනින් එහාට ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයක තුළ කුෂිකාර ප්‍රවේදකරු දිගින් දිගටම මේවට මැදිහත් වෙනකොට තමයි මේ ඔය කාබනික කුෂිකාර ප්‍රතිපත්තිය එන්නේ. හැබැයි එතනින් ආවට පස්සේ අපි බලාගෙන ඉන්නවා මේ කුෂිකාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන ආකාරය. එතෙන්දී ඉස්ලාම් කාර්ය සාධන බලකායක් පත් කරනවා. මේ කාර්ය සාධන බලකායක් පත් කරාට එක දවසක්වත් රැස් වෙන්නේ නැහැ. මේකයි පුදුම තත්ත්වය. ඊට පස්සේ පත් කරනවා අපි සම්බන්ධ වුණා අරලේකා මන්ත්‍රියට ගිහිල්ලා අගමැතිතුමා සම්බන්ධ වෙනවා එතනින් එහාට ලේකම් කාර්යාලය පිටනවා ලේකම් කෙනෙක් පත් කළා. එක දවසක් රැස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ තත්ත්වය? මෙතනින් එහාට කුෂිකාර දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය එකතු වෙලා මේ වැඩ පිළිවෙලක් හදනවා. මේක කොහොමද කෙටි කාලින, මධ්‍ය කාලින සහ දීර්ඝ කාලිනව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒ වැඩ පිළිවෙල මේ ක්‍රියාත්මක වෙන්නේ. මෙහෙම තත්ත්වයක් තුළ තමයි මේ කුෂිකාර මේ දිශානතිය වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍ය සැටිවන්නේ. එතකොට කුෂිකාර උපදේශකවරු හැටියට අපි දිගින් දිගටම මැදිහත් වුණා. මේ සම්බන්ධ වෛද්‍ය විශේෂඥයන්ට සම්බන්ධ වෙච්චාට අපි කිව්වා අපිට කන්න හයක් දෙන්න කුෂිකාර සූදානම් ක්‍රමිකව මේක ජනගත කරන්න. මේ ජනයාට එකපාරට එක රැයකින් එක කන්නකින් මේක කරන්න බෑ. අපි අවුරුදු ගණන් වලින් කන්න ආවට මේ කුෂිකාර ප්‍රදේශයට අපි දැන් කන්න ගන්නවා වගේ කන්න හයක් ඉල්ලුවා. මේ අවස්ථාවේදී නැමෙතුමාට යෝජනා දුන්නා. හැබැයි මේ යෝජනා කුණු කූඩේට විසි වුණාද මොකද උනේ කියලා දන්නේ නැහැ. මේ තියෙන්නේ අපි දීපු යෝජනා මේ කාබනික පොර නිෂ්පාදනය කරන්න දෙපාර්තමේන්තුව අමාත්‍යාංශික ගයිඩ්ලයින් ෆලෝ කරමින් අපේ නිලධාරීන් උපරිම වෙහෙසක් ගත්තා මේ කටයුත්ත කරන්න. මෙහෙම තියෙන පසුබිමක තමයි මේ තත්ත්වය නිර්මාණය වෙන්නේ. අවශ්‍ය කුෂිකර්ම තාක්ෂණය කරන දෙපාර්තමේන්තුවට තාක්ෂණය බැහැර කළා යෙදුම් සපයන දෙපාර්තමේන්තුවට දෙනවා තාක්ෂණය කරන්න. එතකොට මේ වැඩ පිළිවෙල ආරම්භයේ සිට සම්පූර්ණ වියවුල් ආයෝජනයේ විද්‍යාතුන්ට කුෂි විද්‍යාඥයන්ට කුෂිකර්ම උපයවරවල ගොවියන්ගේ හඬට කන් දුන්නේ නැහැ. එහෙම මේ ඇහිඳගත්ත ගොවියෝ ටිකක් සම්ප්‍රදායිකව කාලයක් තිස්සේ කාබනික පොර භාවිතයෙන් කරගෙන ගිය දේ ටිකක් ගාවට ගිහිල්ලා ඒක මීඩියා වල පෙන්නලා මේ මාධ්‍ය වල අවස්ථාව දුන්නා. හැබැයි මේ සැබෑදී යටපත් වෙමින් තිබුණා මේ මාධ්‍ය හරහා. එතකොට මේ තුල බරපතල අර්බුද ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. මේ වෙනකොට ලංකාවේ ගොවියා අවිනිශ්චිතභාවය ඉච්ඡා බංගත්තර පත් වෙලා තියෙනවා. ඔහුගේ ජීවනෝපාය අහිමි යනවා. ඔහු නිෂ්පාදනය කරනවද කුඹුරට බහිනවද නැද්ද කියලා තීරණය කරමින් ඉන්නවා. ඉතින් එතකොට මේ අවසර 100 ගානට අධික පැරණි බත සපයපු දෙපාර්තමේන්තුවට අපිට බෑ කැඳ සපයන්න ලැහැත් වෙන්න. ඒ නිසා අපි බලධාරීන් බලකර සිටිනවා මේ ක්‍රියාවලිය තුල මැදතලකට ඇවිල්ලා අද කන්නේ ගොවියට සහන දෙන්න. මේ ගොවියා පත් වෙලා ඉංජාපත් බංගත්තෙන් ගොඩ ගන්න ගොවියට අවශ්‍ය කුෂි රසායන සහ කාබනික හෝ රසායනික විදියට මේ අවශ්‍ය පෝෂක ටික සහ රෝග පරිබෝධ පාලනය වල්පලයට පාලනයට අවශ්‍ය ඉදවුම් ටික වහම ලබා දෙන්න. එහෙම නැත්නම් මේ කන්නේ දැන්ටත් මාසයක් පරක් වෙලා තියෙන්නේ. තව පරක් වුණොත් මේ කන්නේ ගොඩ ගන්න බෑ. අනිවාර්යෙන් ආහාර කියක් ඇති වෙනවාමයි. සල්ලි තිබුණත් කන්න ගන්න බැරි වෙන යුගයක් උදා වෙනවා.